අදත් අපි වෙනද වගේම ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න යන්නේ CVS ෆිසියොලොජි යටතේ අපිට හම්බ වෙන ඉතාමත් වැදගත් මාතෘකාවක් එක්ක ඒ තමයි කාඩියෝවැස්කියුලර් රෙගියුලේෂන්. ඒ වගේම තමයි මේ වීඩියෝ එක පටන් ගන්න කලින්ම කියන්න ඕන කලින් අපි කරපු ECG වීඩියෝ එක අපිට ආපු රික්වෙස්ට් එකකට අනුව කරේ. නමුත් ඒ වීඩියෝ එකේ ඔඩියෝස් වල පොඩි ප්‍රශ්න වගේක් තිබුණා. ඒ ගැන බලවත් කනගාටු ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි ඒ අඩුපාඩු මගහරවගෙන මේ වීඩියෝ එක ඔයගොල්ලෝ වෙත ගෙන එන්න අපි වග බලා ගන්න බවටත් පොරොන්දු වෙමින් අපි මේ මාතෘකාව ගැන අවධානය යොමු කරමු. හොඳයි කාඩියෝවැස්කියුලර් රෙගියුලේෂන් කියන මාතෘකාව අපිට අධ්‍යයනය කරන්න පුළුවන් ප්‍රධාන මාතෘකා දෙකක් ඔස්සේ තමයි ලොන්ග් ටර්ම් රෙගියුලේෂන් එක සහ ෂෝට් ටර්ම් රෙගියුලේෂන් කියලා. මේකෙදි මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ ෂෝට් ටර්ම් රෙගියුලේෂන් එක ගැන. ෂෝට් ටර්ම් රෙගියුලේෂන් එකත් ලෝකල් මෙකැනිසම්ස් හරහා සහ සිස්ටමික් මෙකැනිසම්ස් හරහා සිද්ධ වෙනවා. එතකොට සිස්ටමික් මෙකැනිසම්ස් සාමාන්‍යයෙන් සර්කියුලේටිං හෝමෝන්ස් සහ නියුරල් රෙගියුලේෂන් එක මගින් සිද්ධ වෙනවා. නමුත් අපි මේ වීඩියෝ එකේදී මූලිකව අධ්‍යයනය කරන්නේ ලෝකල් මෙකැනිසම්ස් ගැන. ඉදිරියේදී ඔබ වෙත ගෙන එන වීඩියෝස් වලින් අනිකුත් මෙකැනිසම්ස් ගැන පුළුල් අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි ඊළඟට අපි අවධානය යොමු කරමු අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන මාතෘකාව ගැන. ඒ තමයි ලෝකල් මෙකැනිසම්ස්. ලෝකල් මෙකැනිසම්ස් ප්‍රධාන පාත්වේස් තුනක් ඔස්සේ අපි අධ්‍යයනය කරනවා. නැත්නම් ප්‍රධාන මාතෘකා තුනක් ඔස්සේ ඔටෝ රෙගියුලේෂන්, vasoactive metabolites සහ substances secreted by endothelium. එහෙම නැත්නම් බ්ලඩ් වෙසල්ස් වල එපිතීලියල් සර්ෆේස් එකෙන් නැත්නම් අපිච්ඡද පටකයෙන් සික්‍රීට් කරන සබ්ස්ටන්සස් වලින් කොහොමද මේ ලෝකලි බ්ලඩ් ෆ්ලෝ එක රෙගියුලේට් වෙන්නේ කියන කාරණාව ගැන. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් මේ කියන්නා වූ ලෝකල් රෙගියුලේෂන්ස් සියල්ලම වගේ බොඩි එකේ කිසියම් ස්පෙસિෆික් ඒරියා එකකට එහෙම නැත්නම් සර්ටේන් ඒරියා එකකට අදාළව සිදුවෙන වෙනස්කම්. අදාළ සර්ටේන් ඒරියා එකේ ස්පෙસિෆික් ඒරියා එකේ බ්ලඩ් සප්ලයි එක, ඒ වගේම බ්ලඩ් ප්‍රෙෂර් එක, ඒ වගේ දේවල්, ඒ වගේම තමයි ඔක්සිජන් කන්සම්ප්ෂන් එක, මේ දේවල් වෙනස් කරගන්න අවශ්‍ය විදිහට සිදුවෙන වෙනස්කම්. නමුත් අපි සිස්ටමික් රෙගියුලේෂන් එකක් ගැන කතා කරනවා නම් අපිට කතා කරන්න වෙනවා ජෙනරලයිස්ඩ් රෙගියුලේෂන් එක ගැන. එහෙම නැත්නම් මුළු බොඩි එකටම බලපාන රෙගියුලේෂන් එක ගැන. ඒක නිසා මේ ලෝකල් මෙකැනිසම්ස් ගැන කතා කරන මේ හැම මාතෘකාවක් ඔස්සේම අපි කතා කරන දේවල් කිසියම් ස්පෙસિෆික් ඒරියා එකකට ફોකස් වෙලා නැත්නම් කන්සන්ට්‍රේට් වෙලා තියෙනවා කියලා කියන අවබෝධය තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. හොඳයි ඊළඟට අපි අවධානය යොමු කරමු ඔටෝ රෙගියුලේෂන් කියන මාතෘකාව ගැන. ඔටෝ රෙගියුලේෂන් කියන එකේ අදහස capacity of tissues to control their blood flow. උදාහරණයක් විදිහට ගත්තාම අපි හිතමු බ්‍රේන් එක. සාමාන්‍යයෙන් රෙස්ටිං පොසිෂන් එකේ ඉන්නකොට හරිද කිසියම් පුද්ගලයෙක් විවේකීව ඉන්න මොහොතක සාමාන්‍යයෙන් බ්‍රේන් එකට තියෙන බ්ලඩ් ෆ්ලෝ එක නියර්ලි කොන්ස්ටන්ට් තියාගන්න අවශ්‍ය වෙනවා. සමහරට අපි හිතමු බ්ලඩ් ෆ්ලෝ එක එකපාරටම වැඩි වුණා. ඒක අවශ්‍යතාවයක් නෙවෙයි. ඒක එක්තරා විදිහක වේස්ට් එකක්. සමහර විට බ්‍රේන් ටිෂුස් වලට ඩැමේජ් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි බ්ලඩ් ෆ්ලෝ එක අසාමාන්‍ය විදිහට අඩු වුණා කිසියම් හේතුවක් නිසා. ඒකත් ලොකු බලපෑමක් වෙනවා. සමහර විට බ්‍රේන් ටිෂුස් මැරෙන්න පුළුවන්. හරිද? ඉතින් ඒ වගේ සාමාන්‍ය ඕනම ඕගන් එකකට බොහෝමයක් බොඩි ඕගන්ස් වලට ටිෂුස් වලට ඒරියාස් වලට මෙන්න මේ විදිහේ තමන්ගේ බ්ලඩ් සප්ලයි එක නියලි කොන්ස්ටන්ට්ලි තියාගන්න තියෙන හැකියාව. ඒ සඳහා විවිධ වූ මෙකැනිසම්ස් ඇඩැප්ට් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඩිවෙලොප් වෙලා තියෙනවා මේ පද්ධතීන් වලට. අපි ඒව ගැන තමයි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මොළයට බ්ලඩ් සප්ලයි එක කොන්ස්ටන්ට්ලි තියාගන්න යාටම අවශ්‍ය කරන මෙකැනිසම්ස් ඩිවෙලොප් වෙලා තියෙනවා. අන්නේ මෙකැනිසම්ස් වල කැපැසිටි එක. එහෙම නැත්නම් කැපැසිටි of tissues to control their own blood flow. බ්‍රේන් එකට එයාගේ බ්ලඩ් ෆ්ලෝ එක නියලි කොන්ස්ටන්ට් තියාගන්න පුළුවන් හැකියාවේ තරම ගැන තමයි අපි මේ ඔටෝ රෙගියුලේෂන් යටතේ කතා කරන්නේ. ඔටෝ රෙගියුලේෂන් එක ප්‍රධාන මාතෘකා තුනක් ඔස්සේ අපි කතා කරන එක ප්‍රධාන මෙකැනිසම්ස් තුනක් ඔස්සේ ඇත්තටම ඒකෙනුත් ඉතාම වැදගත් දෙක තමයි මයෝජෙනික් තියරි එක සහ මෙටබොලික් තියරි එක කියලා කියන්නේ. එතන මයෝජෙනික් තියරි එක කියලා කියන්නේ බ්ලඩ් වෙසල් එක වෝල් එකේ තියෙන ස්මූත් මසල්ස් ඇදෙනකොට එහෙම නැත්නම් ස්ට්‍රෙච් වෙනකොට ඒවායේ ඉන්ට්‍රින්සික් කන්ට්‍රැක්ටයිල් රෙස්පොන්ස් එකක් ක්‍රියාත්මක වෙනවා. හරිද? ස්මූත් මසල්ස් කන්ට්‍රැක්ට් වෙන්න පටන් ගන්නවා. අපි ඒ ගැන කතා කරනවා ඉදිරියේ. ඒ වගේම තමයි මෙටබොලික් තියරි කියන එකෙන් අදහස් වෙන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා ටිෂු එකක මෙටබොලිසම් එක වැඩි වෙනකොට සාමාන්‍යයෙන් මෙටබොලයිට්ස් ඇකියුමුලේට් වෙනවා. ඒ විදිහට මෙටබොලයිට්ස් ඇකියුමුලේට් වුනහම ගොඩක් වෙලාවට මේ මෙටබොලයිට්ස් වලින් කරන්නේ වේසෝඩයිලේටරි ඇක්ෂන් එකක්. අපි ඒ ගැනත් ඉදිරියේදී කතා කරනවා. මොකද ස්ටෙප්ස් ඒ වගේම කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියන එක. ඒ වගේම ලෝකලයිස්ඩ් වේසෝ කන්ස්ට්‍රික්ෂන් එකකට හොඳ උදාහරණයක් තමයි අපි දන්නවා සරලම පොඩි තුවාලයක් වුණොත්
එතන ප්ලේට්ලට් ඇග්‍රිගේට්ස් වෙනවා. ප්ලේට්ලට් ඇග්‍රිගේට්ස් එදී සෙරටොනින් රිලීස් වෙනවා. සෙරටොනින් රිලීස් වෙනකොට බ්ලඩ් වෙසල්ස් කන්ස්ට්‍රික්ට් වෙනවා. මොකද බ්ලඩ් ලොස් එක අඩු කරගන්න. ඒ ඒරියා එක හරහා බ්ලඩ් ෆ්ලෝ එක අඩු කරගන්න. අන්න ඒ වගේ දෙයක් ලෝකලයිස්ඩ් වෙසෝ කන්ස්ට්‍රික්ෂන්. ඒ වගේම තමයි අපි කෝල්ඩ් එන්වයරන්මන්ට් එකකට ගියාට පස්සේ අපි දන්නවා සාමාන්‍ය පෙරිපෙරාල් සයනෝසිස් දක්නට ලැබෙන එකට හේතුව තමයි කැපිලරිස් කන්ස්ට්‍රික්ට් වෙනවා. මොකද ඒ කියන්නේ කෝල්ඩ් කෝසස් වෙසෝ කන්ස්ට්‍රික්ෂන්. හරිද? ඒ විදිහට අපි ඔටෝ රෙගියුලේෂන් එක ප්‍රධාන පාත්‍රය තුනක් ඔස්සේ කතා කරනවා. ඒකෙදිත් මූලිකම වැදගත්ම දෙක තමයි මෙන්න මේ මයෝජෙනික් තියරි එක සහ මෙටබොලික් තියරි කියන දෙක. හොඳයි මුලින්ම මම සඳහන් කළා වගේ ඊළඟට අපි අවධානය යොමු කරන්නේ මෙන්න මේ කියන ඔටෝ රෙගියුලේෂන් එක ඇත්තටම අපිට ප්‍රධාන වශයෙන් දකින්න ලැබෙන මොන බොඩි ඕගන්ස් වලද කියන කාරණාව ගැන. දැන් මෙතන මම සඳහන් කළා තියෙන ආකාරයට කිඩ්නීස්, බ්‍රේන්ස් මම මුලින් උදාහරණ පැහැදිලි කරෙත් කොහොමද බ්‍රේන් එක තමයි ඔටෝ රෙගියුලේෂන් එක තියාගන්නේ. ඒක තියාගත්තේ නැත්නම් බ්‍රේන් එකට මොන වගේ ඩැමේජ් එකක් වෙන්න පුළුවන්ද කියන කාරණාව ගැන. ඒ වගේම ස්කෙල්ටල් මසල්ස්, ලිවර්, මයෝකාඩියම්, මීසෙන්ටරි හරිද? ඔන්න කියන ඒරියාස් වලට ගොඩක් වෙලාවට අපිට ඔටෝ රෙගියුලේෂන් එක පැහැදිලි බලපෑමක් දක්නට ලැබෙනවා. හොඳයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මාතෘකාවේ අපිට හම්බෙන ඉතාමත් වැදගත්ම කොටස වන මයෝජෙනික් තියරි ගැන. ඒ වගේම තමයි ගොඩක් අයට බොහෝ විට තරමක් අවබෝධ කරගන්න අපහසු ප්‍රමාණයේ කොටසක්. ඉතින් මයෝජෙනික් තියරි එක ගැන අපි කතා කරන්න යද්දී අපි සරල උදාහරණයක් ගමු මෙන්න මේ විදිහට. එකපාරටම අකර හේතුවක් නිසා ආටේරියල් බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වුණා. මෙන්න මේකේ පළවෙනි ස්ටෙප් එක. හරිද? මේ විදිහට ආටේරියල් බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වුණොත් අපි දන්නවා ඇෆරන්ට් ආටේරියල් බ්ලඩ් ප්‍රෙෂර් එකත් වැඩි වෙනවා. ඇෆරන්ට් ආටේරියල් බ්ලඩ් ප්‍රෙෂර් කියන්නේ කිසියම් ඕගන් එකකට බ්ලඩ් අරගෙන යන ආටේරියල්ස්. හරිද? ඒ ආටේරියල්ස් වල බ්ලඩ් ප්‍රෙෂර් එකත් වැඩි වෙනවා. මේ විදිහට බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වුණොත් හරිද? අපි දන්න දේවල් අනුව අපිට පොස්ටුලේට් කරන්න පුළුවන්. මොකද බ්ලඩ් ෆ්ලෝ සමානයි ප්‍රෙෂර් ඩිවයිඩඩ් by what? රෙසිස්ටන්ස්. හරිද? ප්‍රෙෂර් ඩිවයිඩඩ් by රෙසිස්ටන්ස්. එහෙනම් දැන් එකපාරම සඩන්ලි ප්‍රෙෂර් එක වැඩි වුණා. එහෙනම් දැන් බ්ලඩ් ෆ්ලෝ එක මොකද වෙන්නේ? සඩන්ලි වැඩි වෙනවා. එතකොට බ්ලඩ් ෆ්ලෝ එක ඕගන් එකකට වැඩි වුණාම අපි දන්නවා ටිෂු එකකට බ්ලඩ් ෆ්ලෝ එක වැඩි වුණාම එයා එතකොට ඇඩ්ජස්ට් වෙනවා බ්ලඩ් ෆ්ලෝ එක අඩු කරගන්න. මෙන්න මේ කියන ඔටෝ රෙගියුලේෂන් මෙකැනිසම් සරහා. දැන් මෙන්න මේ කියන ඉක්වේෂන් එකට අනුව අපිට පේනවා බ්ලඩ් ෆ්ලෝ එක අඩු කරගන්න නම් කරන්න පුළුවන් එකම එක දේ තමයි රෙසිස්ටන්ස් එක වැඩි කරගන්න එක. අපි දන්නවා සිස්ටමික් සර්කියුලේෂන් එකේ රෙසිස්ටන්ස් එකට බලපාන ප්‍රධානම සයිට් එක තමයි ආටේරියල්ස්. ඒ වගේම තමයි රෙසිස්ටන්ස් එකයි inversely proportionate to the fourth power of the radius. හරිද? රේඩියස් එකේ හතරවෙනි බලයට inversely proportional. එහෙනම් රෙසිස්ටන්ස් එක වැඩි කරගන්න ඕන කරන්න තියෙන හොඳම වැඩේ තමයි අරය අඩු කරගන්න එක. හරිද? ඒ වගේම තමයි ඊළඟ වැදගත් කාරණේ මේ විදිහට එකපාරටම ප්‍රෙෂර් එක සඩන්ලි ප්‍රෙෂර් එක වැඩි වුණාට පස්සේදී හරිද? සඩන්ලි ප්‍රෙෂර් එක වැඩි වුණාම සිද්ධ වෙන දේ තමයි ඩිස්ටෙන්ඩින් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. හරිද? මෙන්න මේ විදිහට ලොකු ඩිස්ටෙන්ඩින් ප්‍රෙෂර් එකක් ඇක්ට් කරනවා වෝල් එක උඩ. ඒ විදිහට ඇක්ට් කරලා ඉවර වෙලා මොකද වෙන්නේ? ප්‍රෙෂර් එක වැඩි වෙනවත් එක්කම මොකද වෙන්නේ? ආටේරියල්ස් වල ඩයාමීටර් එකත් වැඩි වෙනවා. ලූමන් එකේ ඩයාමීටර් එක මේ විදිහට සඩන්ලි වැඩි වෙනවා. හරිද? ඊළඟට තමයි මෙන්න මේකේ මයෝජෙනික් පාත්වේස් හරිද? ටේක් ප්ලේස්. එහෙම නැත්නම් ප්‍රෙෂර් එක වැඩි වෙනවත් එක්ක මේ විදිහට වෝල් එකට ලොකු ඩිස්ටෙන්ඩින් ප්‍රෙෂර් එකක් ඇක්ට් වෙනවා. ඒක නිසා සඩන්ලි අරයත් වැඩි වෙන්න පටන් ගන්නවා. දැන් මොකද වෙලා තියෙන්නේ? අපි දැන් මෙන්න මේ කියන සමස්ත සිද්ධියම ලැප්ලාස් ලෝ එකට ඇප්ලයි කරමු. ලැප්ලාස් ලෝ එක අනුව අපි දන්නවා වෝල් ටෙන්ෂන් එක කියන එක සමාන වෙනවා ප්‍රෙෂර් ටයිම්ස් රේඩියස්. දැන් අපි දන්නවා ප්‍රෙෂර් එක සඩන්ලි වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි රේඩියස් එකත් මොකද උනේ? එකපාරටම වැඩි වුණා. එහෙනම් වෝල් ටෙන්ෂන් එක මොකද වෙන්න ගන්නේ? වෝල් ටෙන්ෂන් එක ගොඩක් වැඩි වෙනවා. හේතුව ආටේරියල් මෙන්න මේ විදිහට වෝල් ටෙන්ෂන් එක වැඩි වෙනවා. දැන් වෝල් ටෙන්ෂන් එක වැඩි වෙනකොට තවත් අවශ්‍යයක් තියෙනවා. ඒ තමයි මේකේ ආටේරියල්ස් කැපිලරිස් රප්චර් වෙන තියෙන පොසිබිලිටි එක වැඩි. හැකියාව වැඩි. ඒ වගේම තමයි තවත් එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා බ්ලඩ් ෆ්ලෝ එක වැඩි වෙලා තියෙන ඕගන් එකට. එහෙනම් මෙන්න මේ කියන දෙකම අඩු කරගන්න. ඒ කියන්නේ වෝල් ටෙන්ෂන් එක අඩු කරගන්න ඕන. ආටේරියල්ස් රප්චර් වෙන්න තියෙන පොසිබිලිටි එක අඩු කරගන්න. ඒ වගේම බ්ලඩ් ෆ්ලෝ එක අඩු කරගන්න ඕන. මොකද අපිට අවශ්‍ය ඕගන් එකට නියරලි කොන්ස්ටන්ට් ෆ්ලෝ එකක් තියාගන්න. මෙන්න මේ කාරණා දෙකම සඳහා අපිට කරන්න පුළුවන් එකම කාරණාව තමයි රේඩියස් එක අඩු කරගන්න එක. හරිද? අපිට වෙනවා මෙන්න මේ සමීකරණය අනුව දැන් ටෙන්ෂන් ප්‍රෙෂර් වැඩි වුණා, ටෙන්ෂන් වැඩි වුණා. එහෙනම් රේඩියස් අඩු කරා to maintain tension constant. හරිද? ඒක තමයි අපේක්ෂාව. ඒ වගේම ඒ විදිහට ලැප්ලාස් ලෝ එක අනුව අපිට පෙන්වන්න පුළුවන් කලින් තිබුණු වගේටත් වඩා රේඩියස් එක දැන් අඩු කරගන්න ඕන. හරිද? අපි දැන් බලමු අන්න එක වෙන්නේ කොහොමද කියලා. හරිද? දැන් මොකද වෙන්නේ? ආටේරියල් බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වුණා. ආටේරියල් වෝල් එක මොකද වෙන්නේ? ස්ට්‍රෙච් වුණා. හරිද? ඊට පස්සේදී sensing by myogenic stretch receptors. හරිද? ස්මූත් මසල්ස් වල තියෙන myogenic stretch receptors ස්ටිමියුලේට් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ඊළඟට voltage gated calcium channels open වෙනවා.
හරිද මේ ස්මූත් මසල්ස් වල තියෙන voltage gated calcium channels open වෙනවා. එතකොට calcium වැඩි වශයෙන් influx වෙනවා from extracellular fluid to vascular smooth muscle cells. හරිද? ඊගාවට contraction of vascular smooth muscles. අපි දන්නවා smooth muscles calmodule independent pathway එකකින් හරිද? එයාගේ muscle contraction එක කරනවා. යෝගම latch bridge mechanism එක හරහා prolonged contraction එකක් කරනවා. ඉතින් ඒ විදිහට calcium වැඩි ප්‍රමාණයක් ඇතුළු වෙනකොට prolonged strong contraction එකක් එයා කරනවා. ඒ විදිහට vasoconstriction එක කළා current එකත් වඩා අරය අඩු කර ගන්නවා. හරිද දැන් මොකද වෙන්නේ minimizes changes in afferent arteriolar blood flow. හරිද දැන් blood flow එක මොකද වෙන්නේ අඩු වෙනවා හේතුව අරය ගොඩක් අඩු වෙලා තියෙන නිසා. ඒ වගේම තමයි හරිද මෙතන කියලාදී minimizes change in glomerular filtration. glomerular filtration rate එක අඩු ඒ කියන්නේ minimizes කියලා කියන්නේ ඒ කියන්නේ මේක මේ උදාහරණ මේ steps ටික දක්වලා තියෙන kidney එකට අදාළව. හරිද වෙන මොකක් හරි organ එකකට අදාළව ගත්තොත් ඒ විදිහට ඒත් අඩු වෙනවා. හොඳයි මීළඟට අපි අවධානය යොමු කරනවා මෙටබොලික් තියරි එක. දැන් මයෝජෙනික් තියරි එක හරහාම තමයි අපිට මෙටබොලික් තියරි එක කතා කරන්න වෙන්නේ. හේතුව දැන් මොකද වෙන්නේ? දැන් මෙටබොලික් දැන් මයෝජෙනික් තියරි එකේදී උනේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වුණා. රේඩියස් එක අඩු කරගෙන බ්ලඩ් ෆ්ලෝ එක කොන්ස්ටන්ට්ලි තියාගත්තා. ඒ වගේම වෝල් ටෙන්ෂන් එකත් වැඩි නොකරගෙන පවත්ත ගත්තා. මීළඟට අපි හිතමු මෙන්න මේ කියන වැඩි වෙච්ච බ්ලඩ් ප්‍රෙෂර් එක ආපහු සඩන්ලි තිබිච්ච අගයටම ආවා. ඒ විදිහට සඩන්ලි තිබිච්ච අගයටම බ්ලඩ් ප්‍රෙෂර් එක ආවොත් අපි දන්නවා දැන් වෝල් එකේ රේඩියස් එක ගොඩක් අඩු වෙලා තියෙන කලින් තිබිච්ච අගයටත් වඩා රෙසිස්ටන්ස් එක ගොඩක් වැඩි. දැන් සඩන්ලි ප්‍රෙෂර් එක අඩු වුණා බ්ලඩ් ෆ්ලෝ එක මොකද වෙන්නේ? බ්ලඩ් ෆ්ලෝ එක සැලකිය යුතු ප්‍රමාණය සිග්නිෆිකන්ට්ලි අඩු වෙනවා අදාළ ඕගන් එකට. එහෙම බ්ලඩ් ෆ්ලෝ එක සිග්නිෆිකන්ට්ලි අඩු වුණොත් දැන් මීළඟ අපේක්ෂාව තමයි මොකද අපිට අවශ්‍ය බ්ලඩ් ෆ්ලෝ එක නියර්ලි කොන්ස්ටන්ට් තියාගන්න. ඒක නිසා ඩික්‍රීස් වෙච්ච බ්ලඩ් ෆ්ලෝ එක ආපහු වැඩි කරගන්න ඕන. එහෙනම් ඊගාවට increase accumulation of vasodilator metabolites. මම මුලින් කිව්වා වගේ බොහෝමයක් මෙන්න මේ කියන accumulate වෙන metabolic products vasodilator හරිද? carbon dioxide හරි potassium හරි lactate හරි ඒ වගේ අපි ඉස්සරහට කතා කරනවා මොනවද කියන එක. එතකොට මෙන්න මේ කියන substance accumulate වෙනවා. හේතුව blood flow එකත් අඩුයි. ඒක නිසා ඒවා wash out වෙන්නෙත් නැහැ. ඊළඟට වෙන්නේ dilation of arterioles. හරිද arterioles dilation වෙනවා. dilation වුණොත් අපි දන්නවා මේ සමීකරණය අනුව හරිද? radius එක මොකද වෙන්නේ? radius එක වැඩි වෙනවා. එතකොට peripheral resistance එක අඩු වෙනවා. blood pressure එක අඩු වෙලා තියෙන blood flow එක ආපහු ආරම්භක අගයට initial අගයටම එනවා. හරිද? මේ විදිහට compensatory mechanisms ක්‍රියාත්මක වෙනවා. මීළඟට හරිද? ඊගාවට මොකද වෙන්නේ? දැන් ආපහු අඩු වෙච්ච blood flow එක මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඔන්න ඔක තමයි අපි metabolic theory කියලා කතා කරන්නේ. හොඳ මීළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ vasoactive metabolites ගැන. එහෙම නැත්නම් auto regulation එකේ metabolic theory එක යටතේදී කතා කරපු ඒ ක්‍රියාවලියේදී involve වෙන metabolic products ගැන. මේව බොහොමයක් vasodilatory effect එකක් තමයි තියෙන්නේ. ඒතර ඒ වගේම තමයි අපි මතක තියාගන්න ඕන කාරණාව තමයි මේව ගැන කතා කරද්දී අපි මේ කතා කරන්නේ local changes ගැන. හරිද? හැබැයි සිස්ටමික් චේන්ජස් ගත්තාම මේ සබ්ස්ටන්සස් වලම ඊට වඩා වෙනස් ඉෆෙක්ට් එකක් තමයි තියෙන්නේ. උදාහරණයක් විදිහට දැන් මෙතන අපි සඳහන් කරලා තියෙනවා local හරිද vasodilation is produced by local increase in හරිද මෙන්න මේ කියන සාධක ටික වැඩි වීම නිසා local vasodilation එකක් වෙනවා. හරිද? PCO2 පළවෙනි සාධකය. එතකොට ඒ කියන්නේ local hypercapnia එකක් ආවොත් එයා directlyම carbon dioxide vessel smooth muscles වලට relaxing effect එකක් දීලා vasodilatory effect එකක් දෙනවා. නමුත් අපි හිතමු systemically හරිද generalized hypercapnia ආවා කියලා. හරිද? generalized hypercapnia આવොත් එයා RVLM එකට දෙනවා. මොකද vasoconstrictive effect එකක්. එතකොට මොකද වෙන්නේ? vasoconstrictive effect එකයි එයාගේ direct vasodilatory effect එකයි counteract වෙනවා. හරිද? නමුත් මෙන්න මේ කියන hypercapnic condition එකම central chemoreceptors stimulate කරනවා. central chemoreceptors stimulate කරාට පස්සේ vasoconstriction එක කරනවා. එතකොට සමස්තයක් විදිහට මොකද වෙන්නේ? vasodilation ද වෙන්නේ නැහැ. circulation systemic waste හරිද? එහෙම නැත්නම් generalized hypercapnia එකක් ආවොත් systemic circulation එකේ carbon dioxide වැඩි වුණොත් vasodilation එකක් නෙවෙයි vasoconstriction එකක් සමස්තයක් විදිහට වෙන්නේ. ඒ වගේම තමයි hypoxia ගත්තාම හරිද? මෙතන දැන් අපි සඳහන් කරලා තියෙනවා local increase in PCO2 temperature කියන එක අපි දන්නවා මෙටබොලිසම් එක වැඩි වෙනකොට හීට් එක ජෙනරේට් වෙනවා. ඒ වගේම තමයි එනරොබික් රෙස්පිරේෂන් එක වෙනකොට ලැක්ටේට් වැඩිපුර ප්‍රොඩියුස් වෙනවා. ලැක්ටේට් වැඩිපුර ප්‍රොඩියුස් වෙනකොටත් වෙන ප්‍රධාන ක්‍රියාවලිය තමයි ඒක එතකොට ලැක්ටික් ඇසිඩෝසිස් එනවා. ලෝකල් ලැක්ටික් ඇසිඩෝසිස් එනකොට ඒ H+ අපි දන්නවා බෆර් කරන බෆරින් ඇක්ෂන් එකට බයිකාබනේට් දායක වෙනවා. ඒ විදිහට කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර රිලීස් වෙනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් වලින් vasodilatory effect එකක් එනවා. ඒ වගේම තමයි හිස්ටමින් කියලා කියන්නේ ගොඩක් වෙලාවට එයා ඒ කියන්නේ
කියන්නේ දැන් සෙල් ඩැමේජ් වෙනකොට මෙන්න මේ කියන ඒරියා එකේ හරිද මෙටබොලික් රේට් එක වැඩි වෙලා අපි හිතමු එක්සර්සයිසින් මසල් එකක් කියලා ඒ සෙල්ස් ඩැමේජ් වෙනකොට ඒරියා එකෙන් හිස්ටමින් රිලීස් වෙනවා. ඒ හිස්ටමින් ගොඩක් වෙලාවට වැස්කියුලර් පර්මියබිලිටි එක වැඩි කරනවා. ඒ වගේම ඇඩිනෝසින් කියන සබ්ස්ටන්ස් එක අපිට ඒක හම්බෙන්නේ කොරෝනරි සර්කියුලේෂන් එකේ විතරයි. ඇඩිනෝසින් වල මේන් ෆන්ක්ෂන් එකක් හරිද ඇඩිනෝසින් වේසෝ ඩයිලේටර් රෝල් එකක් කරනවා කාඩියක් මසල්ස් වල. ඒ වගේම තමයි ස්කෙලටල් මසල්ස් වල අපිට හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි යා නොඑපිනෙෆ්‍රින් රිලීස් වෙන එකත් ඉන්හිබිට් කරනවා. එතකොට නොඑපිනෙෆ්‍රින් කියලා කියන්නේ සිම්පැතටික් ඇක්ෂන් එක. එතකොට සිම්පැතටික් නොඑපිනෙෆ්‍රින් රිලීස් කරන එක ඉන්හිබිට් කරනවා කියලා කියන්නේ සිම්පැතටිකලි වේසෝ කන්ස්ට්‍රික්ෂන් එක නවත්තනවා කියන එක. ඒ මගිනුත් ඇඩිනෝසින් වේසෝ ඩයිලේටර් ඉෆෙක්ට් එකක් දෙනවා. ඒ විදිහට කාබන් ඩයොක්සයිඩ්, ටෙම්පරේචර්, ලැක්ටේට්, හිස්ටමින්, ඇඩිනෝසින් කියන කාරණා වැඩි වුණාම සාමාන්‍යයෙන් අපිට වේසෝඩයිලේටර් ඉෆෙක්ට් එකක් තියෙනවා. නමුත් අපි කතා කරා වගේ කාබන් ඩයොක්සයිඩ් නම් සිස්ටමිකලි වැඩි වුණොත් සිද්ධ වෙන වේසෝඩයිලේෂන් එකක් නෙවෙයි. ඒ වගේම තමයි ඩික්‍රීසින්. හරිද? කාබන් ඩයොක්සයිඩ් අඩු වුණොත් ලෝකලි. එහෙම නැත්නම් ලෝකල් හයිපොක්සියා එකක් ආවොත්. ඒ වගේම තමයි ඊට යටින් සඳහන් කරලා තියෙන කාරණාව හරිද? මේ අංක 2 යටතේ තියෙන PO2 එහෙම නැත්නම් partial pressure of oxygen සහ pH අගේ අඩු වෙනවා කියන්නේත් හයිඩ්‍රජන් H+ ion concentration එක වැඩි වෙනවා. ඒ විදිහට අඩු වෙන pH අගේ සහ අඩු වෙන PO2 එහෙම නැත්නම් ලෝකල් හයිපොක්සියා කියන දෙකමත් වේසෝඩයිලේටර් ඉෆෙක්ට් එකක් දෙනවා. නමුත් මතක තියාගන්න ඕන කාරණේ තමයි අපි දන්නවා සිස්ටමික් හයිපොක්සියාව ඊට වඩා වෙනස් ප්‍රතිඵලයක් තමයි අපිට ලැබෙන්නේ අර කාබන් ඩයොක්සයිඩ් වල වගේම. ඒ වගේම තමයි මෙතනදී තවත් සඳහන් කරන්න ඕන කාරණයක් තමයි මැගහැරිච්ච කාරණයක් පොටෑසියම් අයන්ස් කියන එක. හරිද? අපි දන්නවා සාමාන්‍යයෙන් එක්සර්සයිසින් මසල් එක හරි මොකක් හරි මෙටබොලික් රේට් එක වැඩි වෙච්ච ඒරියා එකක සෙල් ඩැමේජ් වෙනකොට පොටෑසියම්ස් වැඩි වශයෙන් රිලීස් වෙනවා. මොකද අපි දන්නවා ඉන්ට්‍රාසෙලියුලර් එන්වයරන්මන්ට් එකේ පොටෑසියම් ගොඩාක් තියෙනවා එක්ස්ට්‍රාසෙලියුලර් එන්වයරන්මන්ට් එකට සාපේක්ෂව. එතකොට පොටෑසියම් වැඩි වශයෙන් රිලීස් වෙනවා. ඒ කියන්නේ පොටෑසියම් ඉන්ක්‍රීස් වෙනවා. පොටෑසියම් කියන්නේ මේ විදිහේ මෙටබොලික් ප්‍රොඩක්ට් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ පොටෑසියම් වලින් අපි දන්නවා ස්මූත් මසල්ස් වල මොකද වෙන්නේ? ඒක හයිපර් පොලරයිස් වෙන්න පුළුවන්. හරිද? මොකද පොටෑසියම් වැඩි වශයෙන් ඇතුළු වෙනවා නම් එක්ස්ට්‍රාසෙලුලර් එන්වයරන්මන්ට් එකට එතකොට පොටෑසියම් ඊෆ්ලක්ස් එක ස්මූත් මසල්ස් වලින් කරන පොටෑසියම් ඊෆ්ලක්ස් එක අඩු වෙනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? ස්මූත් මසල්ස් හයිපර් පොලරයිස් වෙනවා. එතකොට එක්සයිටබිලිටි එක අඩු වෙනවා. හරිද? ඒ විදිහට එක්සයිටබිලිටි එක අඩු වීමත් එක්කම සාමාන්‍යයෙන් අර වේසෝඩයිලේටර් ඉෆෙක්ට් එකක් ඒකෙනුත් තියෙනවා. හරි. මීළඟට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ substances secreted by endothelium. අපි අද මෙයටතේ මුලින්ම කතා කරන සබ්ස්ටන්ස් දෙක තමයි ප්‍රොස්ටසයික්ලින් සහ ත්‍රොම්බොක්සේනේටෝ කියන්නේ මේ දෙක කියන එක සබ්ස්ක්‍රිප්ට් එකක් වෙන්න ඕන. ඒ වගේම මේ සබ්ස්ටන්ස් දෙකම ඇතරම ප්‍රොස්ටනොයිඩ්ස්ලා. හරිද? මේ ප්‍රොස්ටනොයිඩ්ස් වයි ප්‍රීකසර් එක වෙන්නේ ඇරකිඩොනික් ඇසිඩ් එක පාත් එක දක්වලා තියෙනවා. ඇරකිඩොනික් ඇසිඩ් කියලා කියන්නේ omega 6 polyunsaturated fatty acid එකක්. හරිද? arachidonic acid එක cyclooxygenase enzymatic pathway එකෙන් මෙන්න මේ කියන common intermediate product එක. හරිද? endoperoxides බවට පත් වෙනවා. හරිද? cyclooxygenase enzyme එක ගත්තම COX1 සහ COX2 කියලා enzyme දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් COX1 කියලා කියන්නේ අතන body එකට essential. ඒ වගේම ඒක ගොඩක්ම වැදගත්. හැබැයි COX2 ගත්තාම එයා inflammatory reactions තමයි inflammatory processes තමයි mediate කරන්නේ. ඒක නිසා ගොඩක් වෙලාවට ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඩ්‍රග්ස් වල ෆාමකොලොජිකලි ගොඩක් වැදගත් සයික්ලොක්සිජනේස් 2 ඉන්හිබිටර්ස් භාවිතා වෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ කියන කොමන් ඉන්ටර්මීඩියට් ප්‍රොඩක්ට් එක එන්ඩෝපෙරොක්සයිඩේස්. හරිද? ත්‍රොම්බොක්සේන් සින්තේස් වලින් ත්‍රොම්බොක්සේන් A2 බවට පත් වෙනවා ප්ලේට්ලට්ස් ඇතුළේදී. ඒ වගේම ප්‍රොස්ටසයික්ලින් සින්තේස් වලින් ප්‍රොස්ටසයික්ලින් බවට පත් වෙනවා එන්ඩෝතීලියල් සෙල්ස් වලදී. මේ දෙකට එකිනෙකට විරුද්ධ වූ හරිද 100 මේ වගේම එකිනෙකට විරුද්ධ වූ ෆන්ක්ෂන්ස් තියෙනවා. ඒ කියන්නේ ත්‍රොම්බොක්සේන්ස් ගත්තාම ත්‍රොම්බොක්සේන් A2 කියලා කියන්නේ වේසෝ කන්ස්ට්‍රික්ටිව් ඒ වගේම තමයි ප්ලේට්ලට් ඇග්‍රිගේටරි. හැබැයි ප්‍රොස්ටසයික්ලින් ගත්තාම වේසෝ ඩයලේටරි ඒ වගේම ප්ලේට්ලට් ඇන්ටි ඇග්‍රිගේටරි. මෙන්න මේ කියන ත්‍රොම්බොක්සේන් A2 සහ ප්‍රොස්ටසයික්ලින් අතර තියෙන ඉක්ලිබ්‍රේෂන් එක මගින් හරිද සාමාන්‍යයෙන් වෙසල්ස් ඇතුලේ වෙසල් ඉන්ජරි එකක් ටිෂු ඉන්ජරි එකක් නැති වෙලාවට වෙසල්ස් ඇතුලේ බ්ලඩ් ෆ්ලෝ එක කන්ටිනියුවස්ලි තියාගන්නවා ක්ලොට් ෆෝම් වෙන්නේ නැතුව. ඒ වගේම තමයි අනවශ්‍ය විදිහට ක්ලොට් එකක් ෆෝම් වුණත් අනවශ්‍ය විදිහට ඒක එක්ස්ටෙන්ඩ් වෙන එක නවත්ත ගන්න එකත් මේකෙම ෆන්ක්ෂන් එකක් වෙනවා. දැන් නමුත් අපි දන්නවා යම් වැදගත් කාරණයක් මෙතනදී සඳහන් කරන්න ඕන. ඇස්පිරින් සුළු ප්‍රමාණයක් ඇඩ්මිනිස්ටර් කරොත් ඇස්පිරින් කියන ඩ්‍රග් එක මෙන්න මේ කියන
සයික්ලොක්සිජනේස් සමඟ ඉරවසිබලි බයින්ඩ් වෙලා එයාව ඉන්හිබිට් කරනවා. එතකොට ප්ලේට්ලට්ස් කියලා කියන්නේ එයාට නියුක්ලියස් එකක් නැහැ. ඉතින් ඒක නිසා එයාට ප්‍රොඩියුස් කරන්න බෑ සයික්ලොක්සිජනේස් එන්සයිම්ස් තවදුරටත්. හැබැයි එන්ඩෝතීලියල් සෙල්ස් වලට නියුක්ලියස් එකක් තියෙන. ඒක නිසා පැය කිහිපයක් ඇතුළත නැවතත් එයාට මෙන්න මේ කියන සයික්ලොක්සිජනේස් එන්සයිම් එක ප්‍රොඩියුස් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා යම් කාලයකට පස්සේදී මේ කියන ඉක්ලිබ්‍රේෂන් එක ප්‍රොස්ටසයික්ලින් පැත්තට නැඹුරු වෙනවා. හරිද? හේතුව දැන් සාමාන්‍ය ප්ලේට්ලට්ස් වලට ආපහු සැරයක් ත්‍රොම්බොක්සිනේට් ප්‍රොඩියුස් කරන්න නම් දැනට තියෙන ප්ලේට්ලට්ස් ටික සර්කියුලේෂන් එකෙන් ඉවත් වෙලා අලුත් ප්ලේට්ලට්ස් එන්න ඕනේ. ඒ සඳහා සාමාන්‍ය දින 4ක් 5ක් කාලයක් ගත වෙනවා. හේතුව ප්ලේට්ලට්ස් වල half life එක දින 4ක් වගේ. ඒක නිසා ඇස්පිරින් සුළු ඩෝස් එකකින් අපි ඇඩ්මිනිස්ටර් කරොත් අපිට අඳුර ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අසාමාන්‍ය විදිහට කියන්නේ බ්ලීඩ් වෙන්න තියෙන ටෙන්ඩන්සි එක වැඩි ඉන්ජරි එකක් වුණොත් බ්ලඩ් ක්ලොට් එකපාරට ෆෝම් වෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මිළඟට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන දවස් ඇතුළත කතා කරන වැදගත්ම මාතෘකාව වලින් එකක් තමයි නයිට්‍රික් ඔක්සයිඩ්. එහෙම නැත්නම් මුලින් හඳුන්වපු ආකාරයට එන්ඩෝතීලියම් ඩිරයිව්ඩ් රිලැක්සින් ෆැක්ටර් කියන එක. ඒතර මෙන්න මේ කියන එන්ඩෝතීලියම් ඩිරයිව්ඩ් රිලැක්සින් ෆැක්ටර් එන්ඩෝතීලියල් සර්ෆේස් එන්ඩෝතීලියල් සෙල්ස් ඇතුළේ තමයි ප්‍රොඩියුස් වෙන්නේ එල් ආජිනින් මගින්. එතකොට ප්‍රීකසර් එක දක්වලා තියෙනවා මේ මෙකැනිසම් එක එල් ආජිනින්. අතරම එල් කියලා හඳුන්වන්න හේතුව තමයි මේ කෙමිකල්ස් ෆොටෝසෙන්සිටිව් ඇමිනෝ ඇසිඩ්ස් බයෝලොජිකල් සිස්ටම්ස් වල අපි දන්නවා ෆොටෝසෙන්සිටිව් ෆොටෝ ඇක්ටිව් සබ්ස්ටන්සස් කෙමිකල්ස් ඇක්ට් කරන්නේ වෙනස් විදිහට. මේක නිසා ඩී ආකාර නෙවෙයි එල් ආකාරයේ ආජිනින් නයිට්‍රික් ඔක්සයිඩ් සින්තසිස් එක කරනවා. ඒක කරන්නේ නයිට්‍රික් ඔක්සයිඩ් සින්තේස් කියන එන්සයිම් එක හරහා. එතකොට නයිට්‍රික් ඔක්සයිඩ් සින්තේස් ආකාර තුනක් තියෙනවා. අපි ඒ ගැන දැන් අවධානය යොමු කරනවා. NOS1 ඒක අපිට ප්‍රධාන වශයෙන් හම්බෙන්නේ නර්වස් සිස්ටම් එකේ. NOS2 macrophages and other immune cells. NOS3 ගත්තාම endothelial cells. එතකොට අපිට මෙතන වැදගත් වෙන දේ තමයි NOS1 සහ NOS3 කියන දෙකම ඇක්ටිවේට් වෙනවා කැල්සියම් වලින්. ඒ කියන්නේ ඉන්ට්‍රාසෙලුලර් කැල්සියම් ලෙවල් එක වැඩි වෙන මොකක් හරි ඒජන්ට් එකක් තියෙනවා නම් එයාලට පුළුවන් නයිට්‍රික් ඔක්සයිඩ් සින්තේස් වැඩි කරන්න, ඇක්ටිවේට් කරන්න. දැන් මෙතන නම් දාලා තියෙන්නේ ෂියරින් ෆෝස් කියන එක. ඒ විදිහට කැල්සියම් වලින් ඇක්ටිවේට් වෙන නයිට්‍රික් ඔක්සයිඩ් සින්තේස් වලින් ප්‍රොඩියුස් වෙන නයිට්‍රික් ඔක්සයිඩ්ස් ඊගාවට මිඩල් ඒ කියන්නේ බ්ලඩ් වෙසල් එකේ වෝල් එකේ මිඩල් ලේයර් එකේ තියෙන ස්මූත් මසල්ස් ඇතුළට ඩිෆියුස් වෙනවා. ඩිෆියුස් වෙලා ගුවැනිල් සයික්ලේස් එන්සයිම් එක ඇක්ටිවේට් කරනවා. ගුවැනිල් සයික්ලේස් එන්සයිම් එකෙන් ගුවැනොසින් ට්‍රයිෆොස්ෆේට් සයික්ලික් ගුවැනොසින් මොනොෆොස්ෆේට් බවට පත් කරනවා. අපි දන්නවා කාඩියක් මසල්ස් වල වගේ නෙවෙයි ස්මූත් මසල්ස් වල ඉන්ට්‍රාසෙලුලර් සයික්ලික් AMP ප්‍රමාණය හරි සයික්ලික් GMP ප්‍රමාණය හරි වැඩි වුණොත් අනිවාර්යයෙන්ම වැස්කියුලර් ස්මූත් මසල්ස් රිලැක්ස් වෙනවා. එහෙනම් වේසෝඩයිලේටරි ඉෆෙක්ට් එකක් දෙනවා. අන්න ඒ ආකාරයෙන් මෙකැනිසම් එකක් කරහා තමයි මේක යන්නේ. එතකොට දැන් මෙතන දාලා තියෙන උදාහරණෙත් අපි පැහැදිලි කරගන්න එක වැදගත්. ඒ කියන්නේ අපි හිතමු මේක ෆ්ලෝ ඉන්ඩියුස්ඩ් වේසෝඩයිලේෂන් එකක් කියලා හඳුනනවා. හරිද? ෆ්ලෝ ඉන්ඩියුස්ඩ් වේසෝඩයිලේෂන් එක වෙන්නේ අපි හිතමු එකපාරට මොකක් හරි ටිෂු එකකට බ්ලඩ් සප්ලයි එක වැඩි වුණාට පස්සේ ඒවට බ්ලඩ් ගෙනියන ලොකු ආටරිස් තුත් එකපාර ඩයලේට් වෙන්න ගන්නවා. අන්නේ ඩයලේෂන් එක සිද්ධ වෙන්නේ මොකද එන්ඩෝතීලියල් සර්ෆේස් උඩ තියෙන ෂියරින් ෆෝසස් වැඩි වෙලා ඒක හරහා ඉන්ට්‍රාසෙලුලර් කැල්සියම් ප්‍රමාණය වැඩි වෙලා නයිට්‍රික් ඔක්සයිඩ් සින්තේස් ඇක්ටිවේට් වෙන නිසා මේක ෆ්ලෝ ඉන්ඩියුස්ඩ් වේසෝඩයිලේෂන් කියලා හඳුන්වන ලබනවා. ඊළඟට අපි අවධානය යොමු කරනවා අනෙකුත් ඒජන්ට්ස් මොනවද මේ කියන්නේ ඉන්ට්‍රාසෙලුලර් කැල්සියම් වැඩි කරන්න පුළුවන්. ඒ හරහා මේ නයිට්‍රික් ඔක්සයිඩ් පාත්වේ එක හරහා වේසෝඩයිලේටරි ඉෆෙක්ට් එකක් දෙන්න පුළුවන්. හොඳයි මේකේ දක්වලා තියෙන ආකාරයටම සාමාන්‍යයෙන් ඇසිටයිල් කොලින් හරිද හිස්ටමින් අපි දන්නවා හිස්ටමින් H1 H2 H3 H4 කියලා රිසෙප්ටර්ස් හතරක් උඩ ඇක්ට් කරනවා. මේකෙදි ගොඩක්ම වැදගත් වෙන H1 H2 විතරයි. ඒකනොත් H1 රිසෙප්ටර්ස් උඩ ඇක්ට් කරලා කරන ක්‍රියාවලිය ඒ වගේම බ්‍රැඩිකයිනින් කියන එක සහ වේසෝ ඇක්ටිව් ඉන්ටෙස්ටිනල් පෙප්ටයිඩ් එහෙම නැත්නම් VIP සහ සබ්ස්ටන්ස් P කියන මෙන්න මේ කියන ඒජන්ට්ස් ඔක්කොම එන්ඩෝතීලියල් ඩිපෙන්ඩන්ට් පාත්වේස් වලින් නයිට්‍රික් ඔක්සයිඩ් හරහා සිද්ධ වෙන වේසෝඩයිලේටරි ඉෆෙක්ට් එක කරනවා ඉන්ට්‍රාසෙලුලර් කැල්සියම් ප්‍රමාණය වැඩි කරමින්. නමුත් ඊළඟට කතා කරන ඇඩිනෝසින් අපි මුලින් කතා කරා වගේ කොරෝනරි සර්කියුලේෂන් එක විතර අපිට හම්බ වෙන්නේ ඒ වගේම ඒට්‍රියල් නෙට්‍රයුරටික් පෙප්ටයිඩ් කියන එක. ඒට්‍රියල් නෙට්‍රයුරටික් පෙප්ටයිඩ් අපි දන්නවා සාමාන්‍යයෙන් ඒට්‍රියල් වෝල් එක ස්ට්‍රෙච් වෙනකොට ප්‍රොඩියුස් වෙන සබ්ස්ටන්ස් එකක්. ඒ වගේම හිස්ටමින් H2 රිසෙප්ටර්ස් උඩ ඇක්ට් කරලා සිද්ධ කරන වේසෝඩයිලේටරි ඉෆෙක්ට් එක. මේවා එන්ඩෝතීලියම් සර්ෆේස් එකෙන් ඉන්ඩිපෙන්ඩන්ට්. හරිද? එහෙම නැත්නම් අර ඉන්ට්‍රාසෙලුලර් කැල්සියම් ලෙවල් එක වැඩි කරලා නයිට්‍රික් ඔක්සයිඩ් සින්තේස් ඇක්ටිවේට් කරලා නයිට්‍රික් ඔක්සයිඩ් ප්‍රොඩියුස් කරලා කරන වේසෝඩයිලේටරි ඉෆෙක්ට් එකට වඩා වෙනස්. ඒ වගේම තමයි මුලින් සඳහන් නොකරපු කාරණයක් යනවා. දැන් NOS1 සහ NOS2 කියන දෙකම ඉන්ට්‍රාසෙලුලර් කැල්සියම් ප්‍රමාණය වැඩි කරන ඒජන්ට්ස්. ඒ කියන්නේ ඇසිටයිල් කොලින්, බ්‍රැඩිකයිනින් ඒ වගේ වයින්
තමයි vasodilator effect එක දුන්නේ. නමුත් NOS2 macrophages and other immune cells activate වෙන්නේ NOS2 activate වෙන්නේ cytokines කියන enzyme එකෙන්. එතකොට මිලකට තවත් වැදගත් කාරණයක් කෙරෙහි අපි අවධානය යොමු කරනවා. ඒ තමයි අපි හිතනමු මොකක් හරි platelet aggregation එකක් සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ වෙසල් වෝල් එකකට ඩැමේජ් වුණා. ටිෂු ඩැමේජ් එකක් වුණා. දැන් වෙසල් වෝල් එක රප්චර් වුණා. හරිද? ඊට පස්සේ අපි දන්නවා අර මේ collagen fibers expose වෙනවා. හරිද? collagen fibers expose වුණාට පස්සේ platelet aggregation එක stimulate වෙලා ඒ විදිහට intrinsic pathway සහ extrinsic pathway stimulate වෙලා දැන් platelet aggregation එක ඉස්සරහට යනවා. හරිද? එතකොට දැන් platelet aggregation එක ඉස්සරහට යනකොට platelets ඇතුලේ සිද්ධ වෙන path එකකින් L-arginine වලින් nitric oxide synthesis වෙනවා. හරිද? ඒ වගේම තමයි endothelial cells ඇතුළෙත් මේ විදිහටම nitric oxide produce වෙනවා. හරිද? nitric oxide produce වෙනවා. ඒවත් මේ විදිහට platelets ඇතුළට diffuse වෙනවා. අපි දන්නවා මේ මොහොත වෙනකොට platelets වලින් release වෙනවා serotonin. serotonin release වෙලා vasoconstrictive effect එකක් තියෙනවා damage එක තියෙන area එකට. ඒ area එක හරහා blood flow එක අඩු වෙනවා. නමුත් වැදගත් කාරණය තමයි මේ circulation එකට add වෙන serotonin circulation එක කරා දිගටම ගියොත් අපි දන්නවා ලොකු ඒ කියන්නේ ලොකු ඒරියා එකක vasoconstriction එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලොකු ඩැමේජ් එකක් වෙලාද ලොකු තුවාලයක් වුණොත් සමහරට ගැන්ග්‍රීන් පවා වෙන්න පුළුවන්. එහෙනම් ඒ කාරණාව නවත්ත ගන්න ඕන. ඒ කියන්නේ endothelial surface එක damage නොවුණු ඒරියා වල vasoconstriction එක නතර වෙන්න ඕන. එහෙනම් endothelial dependent vasodilator එකක් produce වීමේ අවශ්‍යතාවය තියෙනවා. මෙන්න මේ කියන endothelial dependent vasodilator එකේ තමයි nitric oxide ඒ වගේම තමයි platelets ඇතුළට ගිහිල්ලත් මොකද කරන්නේ මේ කියන්නේ reduction of cytosolic calcium ඒ වගේම තමයි activation of PKG cyclic GMP හරිද ඒ කියන්නේ ඒ විදිහ ඔන්න ඔය pathways වලින් platelet aggregation එක අඩු කරනවා platelet adhesion එක අඩු කරනවා ඒ වගේම තමයි disaggregation of platelet aggregates ඔන්න ඔය කියන function තුනමත් කරනවා මෙන්න මේ produce වෙන nitric oxides වලින් endothelial surface එක damage නොවුණු areas වල ඒ වගේම තමයි මේ produce වෙන nitric oxides endothelial surface එක උඩම act කරලා areas වල ස්මූත් මසල්ස් ඇතුළට ඩිෆියුස් වෙලා vasoconstriction එකත් නතර කරනවා. ඒක ෆන්ක්ෂන් එකක් මොකද platelet ඇතුළට ඩිෆියුස් වෙනවා. platelet ඇතුළට ඩිෆියුස් වෙලා platelet එක aggregate වෙන්න ඕන නැති ඒරියා වල platelet aggregation එක නතර කරනවා. හරිද? ඒ වගේම තමයි අනිත් එක මේ එන්නෝම endothelial surface එක damage නොවුණු areas වලට ගිහිලා areas ඇතුළට endothelial surface එකට diffuse වෙලා ඊගාට smooth muscles වලට diffuse වෙලා injury එක නැති area එකේ vasoconstriction එකක් වෙන එකත් නතර කරනවා. ඒකත් ඊටමත් ඒ වගේම තමයි NO වල තවත් functions ගත්තාම අර වැදගත්ම ෆන්ක්ෂන් එකක් තමයි වැස්කියුලර් රීමොඩලින් සහ ඇන්ජියෝජෙනසිස් වලදී NO වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඇතරොස්ක්ලෙරෝසිස් ඇති වෙන එක වළක්වන්නත් වැදගත් වෙනවා. ඒක නිසා ඔය ට්‍රාන්ස්ප්ලාන්ටඩ් හાર્ට් වල සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඇතරොස්ක්ලෙරෝසිස් ඩෙවලොප් වෙන එක අපිට සාමාන්‍ය වැඩිපුර දක්නට ලැබෙන එකට හේතුව තමයි සාමාන්‍යයෙන් එන්ඩෝතීලියල් ඩැමේජ් එකක් තියෙනවා ඒ හાર્ට් වල. හරිද? ට්‍රාන්ස්ප්ලාන්ටඩ් හાર્ට් වල. ඉතින් ඒක නිසා ඇතරොස්ක්ලෙරෝසිස් ඇතරොජෙනෙසිස් වැඩි. ඒ වගේම තමයි නයිට්‍රෝග්ලිසරින් කියලා කියන්නේ ඩ්‍රග් එක ඇඩ්මිනිස්ටර් කරනවා ගොඩක් වෙලාවට ඇන්ජයිනා වලට ට්‍රීට් කරන්න. ඉතින් ඒ විදිහට ඇන්ජයිනා වල ට්‍රීට් කරද්දිත් ඉහත සඳහන් කරපු ආකාරයටම NO ප්‍රොඩියුස් වෙලා හරිද? ඒ කියන්නේ නයිට්‍රෝග්ලිසරින් වලින් එකක් කරන දෙයක් තමයි මේ ප්ලේට්ලට් එක දිය කරලා දාන එක. හරිද? ඇන්ටි ඇග්‍රිගේෂන් එකක් විදියට. ඒ වගේම තමයි ට්‍රයිනයිට්‍රෝග්ලිසරින් වල නයිට්‍රජන් තියෙනවා. ඒකට නයිට්‍රික් ඔක්සයිඩ් ප්‍රොඩියුස් කරන්න පුළුවන්. ඒකෙන් vasodilator effect එකකුත් දෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් අර ischemic area එක reperfuse කරන එකත් එයාම කරනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් penile erection සඳහා භාවිතා කරන Viagra වගේ drugs ගත්තාම ඒ වගේ drugs වලත් මේ NO භාවිතා කරලා තියෙනවා. මොකද NO වලින් අර මේ අපි කියන කෝප්‍රා වීනෝසා වලට බ්ලඩ් සප්ලයි එක වැඩි කරන්න පුළුවන් vasodilation එක කළා. එමගින් penile erection එක වෙනවා. ඒ විදිහේ drugs වලත් NO භාවිතා කරලා තියෙනවා. හොඳයි ඊළඟට අපි අවධානය යොමු කරන්නේත් ඉතාමත් වැදගත් සබ්ස්ටන්ස් එකක් ගැන endothelial surface එකෙන් ප්‍රොඩියුස් කරන තමයි endotheliin. අපි මෙතන ප්‍රධාන වශයෙන් endotheliin 1 සඳහන් කරාට මොකද එයා තමයි vasoconstrictive action එක දෙන්නේ. එයා තමයි ගොඩක් potent action එක දෙන්නේ. ඉතින් නමුත් endotheliin 1, endotheliin 2, endotheliin 3 කියලා මෙයාගේ family එකට 3 දෙනෙක් ඉන්නවා. හරිද? සාමාන්‍යයෙන් endotheliin ප්‍රොඩියුස් කරන gene එකෙන් pro hormone එක විදිහට big endotheliin 1 endothelial cells ඇතුළේදී ප්‍රොඩියුස් කරනවා.
හරිද? එයා එන්ඩෝතිලින් කන්වර්ටින් එන්සයිම් එකෙන් ස්මෝල් එන්ඩෝතිලින් 1 වලට නැත්නම් රියල් එන්ඩෝතිලින් 1 වලට ක්ලීව් වෙනවා. ක්ලීව් වෙලා සිස්ටමික් සර්කියුලේෂන් එකට එනවා. හරිද? ඒ විදිහට අතරම සිස්ටමික් සර්කියුලේෂන් එකට එනවා නැත්නම් බ්ලඩ් වලට රිලීස් වෙනවා කියලා කිව්වට මෙයාලට තියෙන පැරාක්‍රයින් ෆැෂන් එකේ ඇක්ෂන් එකක්. ඒ කියන්නේ ප්‍රොඩියුස් වෙච්ච තැනම ඇක්ට් කරනවා. එහෙම නැත්නම් එන්ඩෝතීලියල් සර්ෆේස් එකේ ප්‍රොඩියුස් වුණා. කෙලිම පිටිපස්සට ගිහිල්ලා ස්මූත් මසල්ස් වලට ඩිෆියුස් වුණා. එයාගේ ඇක්ෂන් එක දුන්නා. මේ තියෙන ස්මූත් මසල් එකක්. හැබැයි වැදගත්ම කාරණේ තමයි එන්ඩෝතීලින් A සහ එන්ඩෝතීලින් B කියලා රිසෙප්ටර්ස් දෙකක් තියෙනවා. හරිද? මෙතනින් එන්ඩෝතීලින් 1 වලට ස්පෙસિෆික් රිසෙප්ටර් එක තමයි එන්ඩෝතීලින් A. ඒ හරහා ඇක්ට් කරෝතින් මෙන්න මේ අතරමැදි හරහා ගිහිල්ලා IP3 කියන සෙකන්ඩ් මැසෙන්ජර් එක හදලා කන්ට්‍රැක්ෂන් එක ස්ටිමියුලේට් වෙනවා. හැබැයි එන්ඩෝතීලින් B ගත්තාම එයා ස්පෙસિෆික් නැහැ එන්ඩෝතීලින් 1 වලට. එයා එන්ඩෝතීලින් 1, එන්ඩෝතීලින් 2, එන්ඩෝතීලින් 3 කියන තුනටම රෙස්පොන්ඩ් කරනවා. එන්ඩෝතීලින් B කියන එක මෙන්න මේ කියන එපිතීලියල් සර්ෆේස් වලත් එපිතීලියල් සෙල්ස් වලත් තියෙනවා. මේ විදිහට ප්‍රොඩියුස් වෙන එන්ඩෝතීලින් 1 එන්ඩෝතිලින් A උඩ ඇක්ට් කරලා කන්ට්‍රැක්ටයිල් ෆෝස් එක කියන්නේ කන්ට්‍රැක්ෂන් එකක් දීලා ස්මූත් මසල්ස් වෙසල්ස් කන්ස්ට්‍රික්ට් කරාට මේ ප්‍රොඩියුස් වෙන එන්ඩෝතිලින් 1ම එපිතීලියල් සර්ෆේස් එකේ තියෙන එන්ඩෝතිලින් B රිසෙප්ටර්ස් උඩ ඇක්ට් කරලා ඉන්ට්‍රාසෙලියුලර් කැල්සියම් ප්‍රමාණය වැඩි කරලා නයිට්‍රික් ඔක්සයිඩ් සින්තේස් ඇක්ටිවේට් කරලා එල්ලාජනීන් වලින් නයිට්‍රික් ඔක්සයිඩ් ප්‍රොඩියුස් කරනවා. මේ විදිහට ප්‍රොඩියුස් වෙන නයිට්‍රික් ඔක්සයිඩ් එන්ඩෝතිලින් කන්වර්ටින් එන්සයිම් එක මතට නෙගටිව් ඉෆෙක්ට් එකක් දෙනවා. ඒ වගේම තමයි මේ නයිට්‍රික් ඔක්සයිඩ් අපි දන්නවා මොකද කරන්නේ ස්මූත් මසල්ස් ඇතුළට ඩිෆියුස් වෙලා සයික්ලික් GMP ප්‍රමාණය වැඩි කරනවා. එහෙම වුණොත් වේසෝඩයිලේටර් ඉෆෙක්ට් එකක් දෙනවා. කන්ට්‍රැක්ෂන් එකට නෙගටිව් ඉෆෙක්ට් එකක් දෙනවා. ඒ විදිහට එන්ඩෝතිලින් කියලා කියන්නේ ඊටාම පෝටෙන්ට් වේසෝකන්ස්ට්‍රික්ටර් එකක් නිසා මෙන්න මේ කියන නයිට්‍රික් ඔක්සයිඩ් සින්තසිස් එකත් ඉබේම මේ කියන්නේ එන්ඩෝතිලින් 1 ප්‍රොඩියුස් වෙනවත් එක්කම නයිට්‍රික් ඔක්සයිඩ් සින්තසිස් එකත් ඉබේම ආරම්භ වෙන විදිහට තමයි මේ රිසෙප්ටර්ස් හැඩගැසිලා තියෙන්නේ. මොකද ඊටාම ප්‍රබල වේසෝකන්ස්ට්‍රික්ෂන් එකක් සිදු වෙන එක නවත්ත ගන්න. හරිද? එහෙම නැත්නම් වේසෝකන්ස්ට්‍රික්ෂන් එක ගොඩක් වැඩි වෙලා බ්ලඩ් සප්ලයි එක සම්පූර්ණයෙන්ම නතර වෙනවා. එහෙම නැතුව වේසෝකන්ස්ට්‍රික්ෂන් එක යම් ප්‍රමාණයකට කන්ට්‍රෝල් කරගන්න මෙන්න මේ එන්ඩෝතිලින් B රිසෙප්ටර්ස් උදව් වෙනවා නයිට්‍රික් ඔක්සයිඩ් ප්‍රොඩක්ෂන් එක හරහා. ඒ වගේම තමයි අපි මෙතන සඳහන් කරන්නේ නැති වේසෝඩයිලේටර් ඉෆෙක්ට් එකක් දෙන සබ්ස්ටන්ස් එකක් තමයි කාබන් මොනොක්සයිඩ් කියලා කියන්නේ. එතනම කාබන් මොනොක්සයිඩ් ප්‍රොඩක්ෂන් එක අපිට අතරම හමු වෙන හිමොග්ලොබින් කැටබොලිසම් එක හීමෝ ඔක්සිජනේස් සිස්ටම් එක නැත්නම් හීමෝ ඔක්සිජනේස් එන්සයිම් එක හරහා කාබන් මොනොක්සයිඩ් ප්‍රොඩියුස් කරනවා. ඒකත් කාඩියෝවැස්කියුලර් සිස්ටම්ස් වල නයිට්‍රික් ඔක්සයිඩ් වගේම හොඳ වේසෝඩයිලේටර් එකක්. ඒ වගේම තමයි හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියලා කියනේත් හොඳ වේසෝඩයිලේටර් එකක්. ඉතින් ඒ විදිහට වේසෝඩයිලේටර් ඉෆෙක්ට් එක දෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ කියපු එන්ඩෝතිලින් කියලා කියන හොඳ පෝටෙන්ට් වේසෝකන්ස්ට්‍රික්ටර් එකක් නිසා ඒකේ ප්‍රොඩක්ෂන් එක ඉතින් හොඳට රෙගියුලේට් වෙනවා. මෙන් සාමාන්‍යයෙන් ඒක ස්ටිමියුලේට් වෙනවා ඇන්ජියෝටෙන්සින් 2 කැටකොලමයින්ස් growth factors hypoxia insulin oxidized lactate LDL ඒ වගේම ඒ කියන්නේ low density lactate නෙවෙයි LDL low density lipoproteins ඒ වගේම high density lipoproteins ඒ වගේම shear stress එක thrombin ඒ වගේ දේවල් මගින් stimulate වෙනවා. ඉතින් inhibits වෙනවා. අපි මුලින්ම කතා කරා ඒක නම් අපි දන්නවා nitric oxide වලින් කොහොමද වෙන්නේ කියන එක. ඒ වගේම atrial natriuretic peptide ඒ වගේම prostaglandin 2 prostacyclins ඒ වගේ substances වලින් endothelin production එක inhibit වෙනවා. ඉතින් මේ විදිහට ඊටම හොඳ regulation එකක් තියෙනවා. ඒ වගේම තමයි මම හිතනවා ලෝකල් රෙගියුලේෂන් එකේ සම්පූර්ණ පරාසයම අපි කවර් කරා කියලා. ඒ වගේම තමයි අපි මුලින්ම කතා කරපු එන්නෝ ගැන කතා කරද්දිත් එතන සඳහන් නොවිච්ච කාරණයක් තමයි මේක ඊටාම ෂෝට් ලිව්ඩ්. ඒ වගේම නයිට්‍රික් ඔක්සයිඩ් ඉක්මනට ඉවත් වෙලා යනවා. හිමොග්ලොබින් වලින් තමයි නයිට්‍රික් ඔක්සයිඩ් ඉන්ඇක්ටිවේෂන් එක සිද්ධ වෙන්නේ. හරිද? මොකද මේක එතනදී සඳහන් කරනවා නම් අපි මෙතන හිමොග්ලොබින් ගැන කතා කරපු නිසා කාබන් මොනොක්සයිඩ් යටතේ. ඉතින් ඒ වගේම තමයි අපි ඉදිරියේදී තියෙන වීඩියෝස් හරහා තවත් නියුරල් රෙගියුලේෂන් එක සිස්ටමික් රෙගුලේෂන් එක ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒතකොට මේ සිස්ටමික් රෙගුලේෂන් එක නියුරලි වෙනවා, හෝමෝනලි නැත්නම් හියුමෝරලි වෙනවා. ඒ කාරණා දෙක, ඒ වගේම වල්සල්වා මැනුව එක ගැන කුෂින් රිෆ්ලෙක්ස්, ඒ වගේ එතනම කාඩියෝවැස්කියුලර් රෙගුලේෂන් කියලා කියන්නේ තම පුළුල් පරාසයක පැතිරෙන විෂයපතයක්. ඉතින් ඒක නිසා අපි සියල්ල ගැනම ඉදිරියේදී හමු වෙන වීඩියෝස් හරහා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට කමෙන්ට් එකක් ෆීඩ්බැක් එකක් දෙන්න අමතක කරන්න එපා. මොකද අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න. ඒ වගේම අලුත් යාළුවෝ ඉන්නවා නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. රින් එකත් බෙල් කරන්න. අපි ඉදිරි වීඩියෝත් සමග එකතු වෙන්න කියලා ඉල්ලනවා. බොහොම ස්තුතියි.